සුබ දවසක් ආදරණීය දූ පුතේ. එහෙනම් අපි අද දවසේදී අපේ YouTube channel එක ඔස්සේ ඔබට වැදගත් රචනා ප්‍රවේශයක් ලබා දීමට සූදානම්ව පවතිනවා. අදත් අපි වෙනදා වගේම කාලීන වශයෙන් වැදගත් මාතෘකාවක් ඔබ සඳහා සාකච්ඡා කිරීමට සූදානම් වෙනවා. එහෙනම් මේ මාතෘකාව සාකච්ඡා කිරීම උදෙසා ඔබ වෙනදා වගේම අදාළ වන පරිදි ෂෝට් නෝට් එකක් සකස් කිරීම උදෙසා අදාළ වන කොළ සහ ඔබේ පෑන් ටික ළඟට තියාගෙන හොඳට අවබෝධයෙන් අපේ දේශනාවට සම්බන්ධ වෙන්න. එතකොට අද දවසේ අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේ දවස්වල ලෝකේම කතා බහට පත් වෙලා තියෙන විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ පවා නිරන්තරයෙන් සාකච්ඡාවට බඳුන් වන කාරණයක් පිළිබඳ කතා කිරීම. ඒ තමයි ඔබ දන්නවා මේ වෙද්දී ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යම් යුදමය ගැටලු තත්ත්වයන් ඇති වෙලා තියෙනවා. අපි දෛනිකව දකිනවා රූපවාහිනී ප්‍රවෘත්ති ඇසුරෙන් සහ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහත් විශේෂිත වැඩසටහන් ඇසුරුනොත් මේ නිසා ඇති වෙලා තියෙන මිනිසුන්ට ගැටලු සමුදායක් පිළිබඳව අපි ඒ නිසා අද දවසේදී මේ පාදක කරගෙන ඔබට වටින කාලීන වශයෙන් විභාගයට වැදගත් වන රචනා මාතෘකාවක් සාකච්ඡා කිරීමට හිතුවා. එතකොට මම අද දවසේ අපේ මේ ක්ලාස් එක සඳහා පන්තිය සඳහා අපි සකස් කරගත්ත මාතෘකාව ඔබට ඉස්සල්ලාම ඉදිරිපත් කරනවා. එතකොට මේකේ දැක්වෙන ආකාරයට මම ලියලා තියෙනවා බලන්න රටවල පවතින යුදමය තත්වය හේතුවෙන් ඇතිවන ප්‍රබල ගැටලු විසඳීමට ලෝක සාමය ස්ථාපිත කළ යුතුයි. රටවල පවතින යුදමය තත්වය හේතුවෙන් ඇතිවන ප්‍රබල ගැටලු විසඳීමට ලෝක සාමය ස්ථාපිත කළ යුතුය කියන මාතෘකාව තමයි අපි අද දිනේදී කතා කරන්නේ. එතකොට අපි මේ මාතෘකාව කතා කිරීමට පටන් ගද්දී මම පැහැදිලිව ඔබට එක දෙයක් කියනවා. ඒ තමයි අපි මේ මාතෘකාව බොහොම විධිමත් ආකාරයට යථාර්ථවාදී ලෙස බොහොම ගැළපෙන කරුණු අනුසන්ධානයකින් තමයි ඉදිරිපත් කළ යුත්තේ. මොකද මේක මේ වෙද්දි කතා වෙන මාතෘකාවක් හැමෝගෙම කතා බහට ලක් වෙච්ච මාතෘකාවක්. ඒ නිසා මේක නිකන් අර නිර්මාණශීලී පරිකල්පනයකින් හුවා දක්වනවට වඩා බොහෝම සාධක සහිත හේතුඵල සම්බන්ධතාවකින් කරුණු විශ්ලේෂණාත්මක ගොනු කර තිබීම තමයි මං හිතන්නේ වඩාත් උචිත වන්නේ. ඒතර ඔබ දන්නවා අපේ සිංහල පන්තිය තුලදී විශේෂයෙන්ම මෙතන රචනා පන්තිය තුලදී මම ඔබට මේ සියලුම කරුණු අනුසන්ධානකින් ඉදිරිපත් කරනවා. ඔබ මේ හැම කරුණක්ම පොයින්ට් ෆෝම් එකේ ලියලා හොඳ ප්‍රවේශයක් අරගෙන මේ රචනා මාතෘකාව සම්බන්ධයෙන් નિયમિત කාල සීමාවක් යටතේ ඔබට අදාළ වචන ප්‍රමාණයකට මේක ලියලා හුරු කිරීමක් කරගන්න. එතකොට පුතේ අපි ඉස්සල්ලාම අද දවසේ රචනා මාතෘකාව ප්‍රවේශය සඳහා යද්දී මම ඔබට කියනවා පළමු කොටස යටතේදී ඔබ පළමු හැඳින්වීම කොටස කියන කොටසේදී මේ රචනාවට සුදුසු ප්‍රවේශයක් භාවිතා කිරීමට අර්ථකථනයක් හෝ නිර්වචනයක් ගලපාගෙන මේ රචනාව ඔබට පටන් ගන්න පුළුවන්. සමහරක් වෙලාවට ලෝක සාමය ගැන කියවෙන, ලෝක යුදමය ගැටලු තත්ත්වයක් එක්ක ඇතිවිය හැකි භයානක ප්‍රතිඵල ගැන කියවෙන, සමාජීය සුරක්ෂිත වීම ගැන කියවෙන විවිධ අර්ථකථනයන් ප්‍රසිද්ධ විදග්ධ පුද්ගලයන් විසින් ප්‍රකාශ කරපු අර්ථකථනයන් තියෙනවා නම් ඒ අර්ථකථනයන් යම් කිසි දෙයක් දාලා ඔබට රචනාවට යම් ප්‍රවේශයක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔබ මේ දාපු රචනා අර්ථකථනයත් එක්ක ඊළඟට මේ මාතෘකාවට බද්ධ කරගෙන මාතෘකාවේ වැදගත්කම ඉස්සලාම අපි පොඩ්ඩක් මෙතනදී පැහැදිලි කිරීම කළ යුතුයි. එතනදී විශේෂයෙන්ම අපි කියන්න ඕන පුතේ මේ මාතෘකාවේ වැදගත්කම තමයි ප්‍රධාන වශයෙන් ගත්තාම ලෝක සාමය කියන දේ. එතකොට ලෝක සාමය කියන දේ අනිවාර්යෙන් පැවතිය යුතු දෙයක්. ස්වභාවිකව ඉපදෙන අපි හැමෝම ලෝකයේ නිදහස් මිනිසුන්සේ අපිට හඳුන්වා දීමට හැකියාවක් තියෙනවා. එතකොට අපි වගේම ලෝකයේ තුල ජීවත් වන සත්තුත් මේ ගස්වැල් සහ වටපිටාවේ තියෙන හැම දෙයක්ම සබාධම නිර්මාණය කළ තියෙන තවත් මිනිහෙකුට හෝ තවත් වස්තුවකට කරදර නොවි ඒවා භාවිතයට අරගෙනීමෙන් ස්වභාවික ලෝකයේ තුල ජීවත් වීමේ හැකියාවත් සමයි. නමුත් මිනිසුන් විසින් තමන්ගේ ජීවන තත්ත්වය පවත්වාගෙන යද්දී පටු අරමුණු සාධනය කර ගැනීම උදෙසා විවිධ වාසිතකා තමන්ගේ වර්ගයාටම එරෙහිව ඇතැම් අවස්ථාවල නැගී සිටීමක් කරනවා. ඒ අවස්ථාවේදී ලෝක සාමය බිඳ වැටෙනවා. එතන මිනිස්සු තමන්ගේ පටු අරමුණු සාධනය කර ගැනීම උදෙසා විවිධාකාරයට මේ විදිහට සන්නද්ධව කරන අරගල තමයි අපි කියන්නේ යුදමය තත්ත්වයන් කියලා.
එතකොට ලෝකයේ ඇතිවන යුදමය තත්ත්වයන් තුලින් මිනිසුන්ව ඝාතනය කර ගැනීමට ලක් කළා මනුෂ්‍ය ඝාතනයක සංහාරයක ආරම්භ කිරීමක් තමයි මිනිස්සු මේ විදිහට කරගෙන යන්නේ. එතකොට මේ මිනිස්සු තමන්ගේම වර්ගයාට එරෙහිව පටු අරමුණු සාධනය කර ගැනීමට උත්සුක වෙලා නැගී සිටලා මේ කරන විනාශකාරී ක්‍රියාව තුළින් ඔවුන්ට අත්වන බරායනක ඉරණම තමයි බොහෝ සමාජ ආර්ථික දේශපාලන ගැටලු කියන තත්ත්වය. ඒතර අද වෙද්දී ලෝකයේ ඇති වෙලා තියෙන විසඳා ගන්න බැරි විසඳා ගැනීමට නොහැකි සමාජීය දේශපාලනික ආර්ථික සංස්කෘතික මේ ගැටලු වල පදනම් වෙලා තියෙන ලෝකේ ක්‍රියාත්මක වන්නා වූ ඇතම් අවස්ථාවල තියෙන යුදමය තත්ත්වය. ඒතර අපි කතා කරද්දී අද වෙද්දී ලෝකයේ පුරාවටම යුදමය තත්ත්වයන් වල අනතුරු ඇඟවීම් කීපයක් අපි දැකලා තියෙනවා. ඒතර සමහර රටවල් අපිට පේන විදිහට එලිපිට සමහරක් විට සටන් වදිනවා. දැන් පලස්තීන ඊශ්‍රායලයේ ඒ වගේ එලිපිට සටන් වදිනවා. ඒතර සමහර රටවල් තවත් රටවල් සමග එලිපිට සටන් වදින්න නැතුව ඇතුළතින් අභ්‍යන්තර වශයෙන් ඔවුන් විවිධාකාරයේ මොළය භාවිතා කරලා විවිධ ඇතුළතින් ගෙන යන සටන් පද්ධති තියෙනවා. ඒතර අපි උදාහරණයක් විදිහට ගත්තට පස්සේ න්‍යෂ්ටික අවියුද්ධය කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඒ කියන්නේ මිනිස්සු ප්‍රායෝගිකව භෞතිකව සටන් වදින්න නැතුව ජීවාවි සම්බන්ධ කරගෙන මිනිසුන්ට විවිධාකාරයේ වෛරස පතුරමින් විවිධාකාරයේ අනවශ්‍ය බැක්ටීරියා වගේ දේවල් පතුරමින් වසංගත තත්ත්වයන් මේ පතුරමින් තවත් මිනිස් වර්ගයක් යටපත් කර ගැනීමට පොඩි කුහක උත්සාහයක් දාන. මෙන්න මේ හැම යුදමය තත්ත්වයක් තුලින්ම මිනිසුන්ට හිතා ගන්න බැරි විශාල ගැටලු ප්‍රමාණයක් ඇති වෙන නිසා මිනිස් සංහතියේ රැක්කේ සුරක්ෂිත බව දෙසා මිනිස් සංහතිය අනාගතය සුරක්ෂිත තත්ත්වයකට පත් කර ගැනීම උදෙසා අනිවාර්යයෙන්ම ලෝක සාමය කියන එක ස්ථාපිත කළ යුතුයි. ඒතකොට ලෝක සාමය කියන එක ස්ථාපිත කිරීමට නොහැකි වුණොත් එක තැනකින් එක මුල්ලකින් පටන් ගන්න රටවල් දෙකක ගැටුම මුළු ලෝකයේම අවසානයේදී පෘථිවි තලයේම ගිනිබත් වන තත්ත්වයට පත්වීමට යම් අවකාශයක් පවතිනවා. ඒ අවකාශයට ඉඩ නොදී මේ තත්ත්වය පාලනය කර ගැනීම උදෙසා අනිවාර්යයෙන් ලෝක සාමය කියන එක තහවුරු කළ යුතුයි කියලා ඔබ රචනාවේ මූලික හැඳින්වීමේ ඡේදයේ කොටස අවසන් කරා. ඒකල අපි යනවා මේ රචනා මාතෘකාවේ දෙවන කොටස් වලට. අපි ඉස්සෙල්ලාම මේ රචනා මාතෘකාව පැහැදිලිව වචනෙන් වචනය විග්‍රහ කරගන්නවා. විස්තර කරනවා. ඒතර අපි ගත්තාම පුතේ මේ රචනා මාතෘකාවේ පළවෙනියටම තියෙන දේ තමයි රටවල පවතින යුදමය වාතාවරණ. ඉස්සෙල්ලාම අපි කියන්න ඕනේ මේ රටවල් වල පවතින යුදමය වාතාවරණ කියන්නේ මොනවද? ඒතර ලෝකේ රටවල් කීපයක් තියෙනවා. ලෝකේ රටවල් ගණනාවක් තියෙනවා. 180 ගානකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒතර ලෝකයේ මේ රටවල් වල වර්ගීකරණය කරද්දී සමහර ඒවා ධනවත් රටවල්, සමහර ඒවා දුප්පත් රටවල්, සමහර ඒවා සංවර්ධනයේ වෙමින් පවතින රටවල්, විවිධ ආර්ථික තලවල පසුවන මේ රටවල් වල සමානාත්මතාවයක් නැති නිසා ලෝකයේ ඇතැම් රටවල් තමන්ගේ අරමුණු ඉටු කර ගැනීම උදෙසා විවිධාකාරයේ කූට උපක්‍රමයන් යොදන. අන්න ඒ යොදන කූට උපක්‍රමයන් අතර මිනිස්සු යොදපු භයානකම උපක්‍රමය තමයි යුදමය තත්ත්වය කියන දේ. ඒතර මිනිස්සු තමන්ගේ ආගම වෙනුවෙන්, වෙලාවකට තමන්ගේ ජාතිය වෙනුවෙන්, නැත්නම් පටු අරමුණක් ඔස්සේ, නැත්නම් අන්තගාමී අදහසක් තහවුරු කර ගැනීමට යම් ආකාරයකින් ආයුධ සන්නද්ධව අරගල කර. අන්න ඒ තුලින් තමයි යුදමය තත්ත්වයක් ඇති වෙන්නේ. ඒතර මේ ඇතිවන යුදමය තත්ත්වය තුලින් ලෝක සාමයට දැඩි බලපෑමක් ඇති වෙනවා. ඒතර අපිට කියන්න පුළුවන් එලෙස ඇතිවෙච්ච යුදමය තත්ත්වයන් කීපයක් ලෝකයේ තුල තිබිලා තියෙනවා, අදටත් තියෙනවා, සමහර ඒවා තිබිලා නැති කරලත් තියෙනවා. කෙසේ නමුත් මෙලෙස ඇතිවන ඒ යුදමය තත්ත්වයන් තුලින් මෙතන මාතෘකාවේ දැක්වෙන ආකාරයට මිනිසුන්ට ප්‍රබල ගැටලු සමුදායක් ඇති වෙනවා. ඒතර අපිට කියන්න පුළුවන් මේ යුදමය තත්ත්වයන් හරහා මොනවද මිනිසුන්ට ඇති වෙන ප්‍රබල ගැටලු? අපිට පැහැදිලිව කියන්න පුළුවන් මෙතනදී මිනිසුන්ට සමාජීය ගැටලු ඇති වෙනවා, ආර්ථික ගැටලු ඇති වෙනවා, දේශපාලන ගැටලු ඇති වෙනවා, සංස්කෘතික ගැටලු ඇති වෙනවා. කොටිම ගොත් මිනිසුන්ගේ මානව ජීවිතයේ සිසාරා මේ ගැටලු යම් ආකාරයකට උච්චාවචනීය වෙමින් පැවතියන. ඒක මිනිස් සංහාරයේ අවසානයේ භයානක ප්‍රතිඵලයක් ඇති කරන දෙයක් කියලා අපිට පැහැදිලි වශයෙන් කියන්න පුළුවන්. එතකොට අපිට කියන්න පුළුවන් එහෙනම් මේ தත්ත්වය මගහරවා ගැනීමට ලෝක සාමය ස්ථාපිත කළ යුතුයි. ඒ කියන්නේ මේකට ලෝකයේ ප්‍රධාන රටවල් මැදිහත් වෙන්න ඕන. ලෝකයේ ওই අටිකූට්ටු ගේම් ගහන අනිත් රටවල් ටික තමන්ගේ ගේම් ටික අයින් කරලා අනිත් රටවල්ත් එක්ක ඒකාබද්ධ වෙලා වැඩ කරන්න ඕන. ඒක ලෝක සාමය ස්ථාපිත වන පරිදි ගොඩනගාගත්ත පොදු සම්මුතියකින් අවබෝධතා ගිවිසුමකින් තව මිනිහෙට බාධා නොවන ආකාරයට තමන්ගේ අයිතිවාසිකම් රැක ගන්න ආකාරයට ඒ ප්‍රඥප්ති වලට එකතු වෙලා ලෝක සාමය ස්ථාපිත කළ යුතුයි. ඒක ලෝක සාමය හරියට ස්ථාපිත කරපු දිනයක් තුල තමයි අපට බොහොම සැහැල්ලුවෙන් අපේ රටවල් වලට වෙලා
සුඛිත මුදිත ජීවිතයක් ගත කිරීමට හැකියාවක් ලැබෙන්නේ. ඒ දවස කවදද කියලා අපිට හරියට කියන්නත් බෑ. එහෙම ඔබ සඳහන් කරන්නේ නැතුව ඒ දවසේ අවිනිශ්චිතතාවය ගැන කියලා ඔබේ වැඩ කොටස කරගන්න. එතකොට පුතේ අපි ඊළඟට මේ රචනා මාතෘකාවේ අපි අවධානය දෙන්න ඕනේ ඊළඟ කොටස තමයි මතක තියාගන්න. මේකේ අතීතය ගැන පොඩ්ඩක් අපි කතා කරමු. එතකොට අතීතයේ ගොඩාක් අතීත කාල සීමාවට ගියොත් බොහෝ අතීත කාල සීමාවකදී ලෝකයේ මිනිස්සු බොහොම සතුටින් සහජීවනින් ජීවත් වෙලා තියෙනවා. මොකද ඒ කාල සීමාව තුළ මිනිස්සු විවිධ ආගම් ජාතීන් වලට අයත්ව ජීවත් වෙද්දී මිනිසුන්ට තිබ්බේ පොඩි පොඩි අරමුණු කීපයක්, සරල අරමුණු කීපයක්. ඔවුන්ගේ ජීවිතවල අල්පේච්ඡතාවයක් තිබුණා. ඊට අනුකූලව ඔවුන් තමන්ගේ ජීවිතය අනිත් මිනිසුන්ට කරදරයක් නොවන ආකාරයට ගත කරලා පාඩුවේ ජීවත් වෙච්ච නිසා අතීතයේ මේ වගේ ගැටුම් ඇති වුණේ නැහැ. ඒ නිසා ලෝක සාමය සුරක්ෂිත වුණා. මිනිස්සු බොහොම සතුටින් ජීවත් වුණා. නමුත් කල්යත්ම මිනිස්සුන්ගේ ජනවර්ගයේ වැඩිවීමත් එක්ක ජනාවාස ආරම්භ වීමත් එක්ක විවිධාකාරයේ ඇතිවෙච්ච ආර්ථික කටයුතුත් එක්ක මිනිස්සු අතර තරංගකාරීත්වයක් ඇති වුණා. එතෙන් සිට මිනිස්සු මුදල් පසුපස මිරිඟුවට මෝරලක්සේ හඹා ගියා. ඒතර මිනිස්සු තමන්ගේ මේ ආර්ථික තරගය ආරම්භුණාට පස්සේ ලෝකේ රටවල් අතර තරගයක් ඇති වෙන්න පටන් ගත්තා. ඒතර ලෝකේ මේ සංවර්ධන ක්‍රියාවලිය තුලදී සමහර රටවල් ධනවත් රටවල් වුණා, සමහර රටවල් දුප්පත් රටවල් වුණා. මෙන්න මේ தත්ත්වය මත ඇතැම් අවස්ථාවල සමහර මිනිස්සු සමහර රටවල් වල කට්ටිය දියත් කරපු ඇතැම් සැලසුම් හරහා ලෝකයේ සමහර මිනිසුන්ට සමානාත්මතා සංකල්පෙ බිඳ බැටලා ලොකු අසාධාරණකම් රසක් සිදු වුණා. මේකේ ප්‍රතිඵලයේ විදිහට මිනිස්සු සමහර අවස්ථාවලදී තමන්ගේ ජාතිය වෙනුවෙන්, තමන්ගේ ආගම වෙනුවෙන්, තමන්ගේ රට වෙනුවෙන් නැගී සිටින්න, තමන්ගේ අවශ්‍යතාවය ඉටු කරගන්න ආයුධ අතට අරගෙන සන්නද්ධ ආයුධ අරගල කරන්න පටන් ගත්තා. ඒ ආයුධ අරගෙන කරපු සන්නද්ධ අරගල වලින් සමහරක් අවස්ථාවල රටවල් ගැටුණා. ජාතින් ගැටුණා. ආගම් ගැටුණා. ඒ හැම ගැටීමකදීම ඇති වුණේ භයානක ඉරණමක් මිස කවදාවත් ඒ ගැටීමත් තුලින් කවදාවත් සාර්ථකත්වයක් හෝ ජයග්‍රහණයක් ඇති වුණේ නැහැ. ඒතකොට මතක තියාගන්න යුදමය සටන් වැදීමක් කරද්දී මිනිහෙක් පරාජයටපත් වෙලා තව මිනිහෙක් ජයග්‍රහී තත්ත්වයටපත් වෙනවා කියලා කියන්නේ ඒ ජයග්‍රහණය ලබන කෙනාට ඇත්තටම ජයග්‍රහණයක් නෙවෙයි ලැබෙන්නේ, ඒත් එක්ක පසුතැවීමක් ඇති වෙන්නේ. මේක අපිට හොඳටම එලාර දුටුගැමුණු යුද්ධය තුල අපේ ඉතිහාසයේ කතා තුලින් පැහැදිලි කිරීමේ හැකියාවක් තියෙනවා. අන්න ඒ නිසා අපිට මෙතනදී පැහැදිලිව කියන්න පුළුවන් ඔන්න ඔය ආකාරයට අපේ රටවල් අතර, ලෝකයේ රටවල් අතර සාමය කඩාකප්පල් වෙලා ගැටුම් ඇති වෙන්න පටන් ගත්තේ මිනිස්සු තුල තියෙන කුහකත්වය වැඩි වෙන්න පටන් ගත්තට පස්සේ. මේ මිනිස්සු තුල තියෙන මුදල් අවශ්‍යතාව ආවට පස්සේ, ජනවාස වැඩි වුණාට පස්සේ, ජනගහනය වැඩි වුණාට පස්සේ විවිධ ධනවත් රටවල් තමන්ගේ කූට උපක්‍රමයන් දුප්පත් රටවල් හරහා පිරිමහ ගන්න ගියාට පස්සේ තමයි මේ තත්ත්වය ඇති වුනේ. එතකොට මේ ලෝකයේ තියෙන ගෝලීයකරණ සංකල්පය, විශ්ව ගම්මාන සංකල්පයේ යටතේ මුළු ලෝකයේම ඒකාබද්ධ වන තැනකට පත් වුණාට පස්සේ මේ ගැටුම් තීව්‍ර වෙන්න පටන් ගත්තා. එතකොට අද වෙද්දී මිනිස්සු මේ ගැටුම යම් ආකාරයකට සදාචාරාත්මක සමාජ පසුබිමක් උඩින් හෝ දක්වලා යම් ආකාරයකට සමනය කරන් හිටියට මේක නිකන් අර අලු යට හැංගවිලා තියෙන ගින්දර වගේ සමහර අවස්ථාවලදී එක පාට ඔප්නැන් වෙන සමහර අපි හිතන්නේ නැති මොහොතවල. ඒතර අදටත් ලෝකයේ සාමය කියන එක ස්ථාපිත වෙලා නැහැ පුතේ. ඒක ඔබ කියන්න ඕනේ. ඒතකොට අදටත් ලෝකයේ සාමය ස්ථාපිත නොවුච්ච නිසා රටවල් වල පවතින යුද්ධමය ගැටලු නිසා අදටත් මිනිසුන්ට ලොකු ප්‍රශ්න ගැටලු සමුදායක් ඇති වෙලා තියෙනවා. ඒතර ඔබට මාතෘකාවේ වර්තමානයට ආවොත් ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් මේ යුද්ධමය තත්ත්වය නිසා මිනිසුන්ට අද වෙද්දී ඇති වෙලා තියෙන ගැටලු මොනවද කියන්නේ. එතෙන්දී ඔබට පැහැදිලිව කියන්න පුළුවන් ලෝකයේ යුද්ධමය තත්ත්වයන් යටතේ ඇති වෙන පළවෙනි ගැටලුව තමයි මිනිසුන්ට තමයි ජීවිත නැති වෙන්නේ. ඒතර මිනිසුන් හැමෝටම ජීවත් වීමේ අයිතිය සබාධම විසින් දීලා තියෙනවා. දැන් ලංකාව කියන අපේ රටේ සියදිවි නසා ගැනීම වරදක්. ඒ කියන්නේ මට තනියෙන් මට කැමති විදිහට මැරෙන්න බෑ. ඔබට කැමති විදිහට ඔබට මැරෙන්න බෑ. අපි මැරෙන්න ගියොත් සමහර කෙනෙක් මැරුණ නැත්නම් පොලිසිය ගිහලා අපිට නඩුවක් දානවා සියදිවි නසා ගැනීම කියන එකට. ඒතර මතක තියාගන්න ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකමෙන් පවා කියලා තියෙනවා මිනිසාට ජීවත් වීමේ අයිතියක් තියෙනවා. ඒ වගේම ලෝකයේ හැම මිනිහෙටම ජීවත් වීමේ අයිතියක් තියෙනවා. ඒතර මතක තියාගන්න යුදමය තත්ත්වයන් වලදී නැති වෙන්නේ මිනිසුන්ට තියෙන පරම අයිතිය වෙච්ච ජීවත් වීමේ අයිතිය. ඒක කොයිතරම් ඛේදනීයද, කොයිතරම් සාහසිකද කියලා අපිට බුද්ධිමය මට්ටමින් හිතන්න පුළුවන් වෙලාවකට. අංක 2 මිනිසුන්ට යුදමය තත්ත්වයන් යටතේ නැති වෙන පුතා තමන්ගේ දීපල. ඒතර දීපල හානි ගණනාවක් යුදමය තත්ත්වයන් යටතේ අපිට ඇති වෙන ආකාරය දක්නට පුළුවන්. ඒතර අපිට මේ මෑතකදී අපි දැක්කා මේ යුදමය වාතාවරණය මත ගාසා තීරයේ අල් ජසීරා ආයතනයේ ගොඩනැගිල්ලකට පැහැදිලිව මිසයිල් ප්‍රහාරයක් එල්ල වෙද්දී ඒ අල් ජසීරා ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා. ඒතර සමහරක් අවස්ථාවලදී අපි දැක්ක ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයකට එක්තරා අවස්ථාවක ප්‍රහාරයක් එල්ල වෙද්දී ඇතිවෙච්ච දේ. ඒතර අපේ රටේ කුරිරු රස්තවාදී යුගයන් තියද්දී ඇතැම් අවස්ථාවල විවිධ තැන්වලට
ආර්ථික මර්මස්ථානවලට ප්‍රහාර එල්ල වෙද්දී ආර්ථිකයේ කඩා වැටෙන ආකාරය අපිට දක්නට ලැබුණා. ඒතර මතක තියාගන්න යුදමය තත්ත්වයන්වලදී ඔය ඇතිවන මිසයිල් කාලතුවක්කුවල ප්‍රහාර බෝම්බ මේ සාධක ඔස්සේ මිනිසුන්ගේ ජීවිත නැතිවන්නා හාසේ මිනිසුන්ට තමන්ගේ දේපල නැති වෙනවා. ඒතර සාමාන්‍ය මිනිස්සු හරි හම්බ කරගත්ත ජීවිත කාලය තුල වුන් උපයගත්ත නිවාස ටික උන්ට නැති වෙනවා. වතු පිටි ටික නැති වෙනවා. තමන්ගේ තියෙන යාන වාහන නැති වෙනවා. ඒ විතරක් නෙමෙයි රටේ ගොඩනැගිලි නැති වෙනවා. යටිතල පහසුකම් වලට බාධාවන් එනවා. ඒතර හයිවේස් පුපුරලා යනවා. සමහර අවස්ථාවල ආර්ථික මධ්‍යස්ථාන බැංකු කඩා වැටෙනවා. ඒතර මේවා ගොඩනගන්නේ කොහොමද ආයේ? ඒක ලොකු ප්‍රශ්නයක්. භෞතික සම්පත් විනාශ වුණාට පස්සේ ඒ විනාශ වෙච්ච භෞතික සම්පතක් යලිත් නගා සිටීමට රටක් සම්පූර්ණයෙන් ආර්ථික වශයෙන් අනිත් රටවලට ණය වෙන්න වෙනවා. අනිත් රටවල් කියන දේවල් අහන්න වෙනවා. ඒතර මේක ලොකු අනාගතයේ පිළිබඳ ප්‍රශ්නයක් වෙනවා දේපල හානියත් එක්ක. ඒතර කුඩා මිනිහාගේ පෞල් කුටුම්බේ ඉඳලා ලෝකයේ සමස්ත ආණ්ඩුව රජයේ තියෙන දේපල දක්වා සියල්ල හානි වෙනවා මෙන්න මේ තත්ත්වයන් යටතේ. ඊට පස්සේ අපි ගත්තාම අංක 3 තමයි මෙන්න මේ රටේ පවතුන යුදමය තත්ත්වයන් යටතේ ලෝකයේ තියෙන යුදමය තත්ත්වයන් යටතේ ඇතිවන ප්‍රධාන ගැටලුවක් තමයි සමාජ අනාරක්ෂිතතාවයක් නිර්මාණය වෙනවා. ඒතර අපි ගත්තාම යුදමය තත්ත්වයන් පවතින රටවල කවදාවත් මිනිසුන්ට නිදහස සාමය සතුට කියන දේ නැහැ. ඒ මිනිස්සු බොහොම බයෙන් ජීවත් වෙන්නේ. ඒතර අපි දැන් මේ අත්‍යාසන්න කාලෙදී ඊශ්‍රායලයේ පලස්තීන ගාසා තීරයේ ඇති වෙන යුදමය තත්ත්වයන් වලදී වැඩියෙන්ම මිය ගිහිලා තියෙන කාන්තාව සහ දරුවෝ. ඒතර කාන්තාව සහ දරුවෝ තුවක්කු අතර ගන්න මිනිසුන්ට කියන ප්‍රශ්නේ අපිට එනවා. ඒතර ඒ රටවල් වල මිනිසුන්ට සමාජ සුරක්ෂිතතාවයක් නැති වෙනවා. ඔන්න ওই රටවල් වල එතකොට ඔය වගේ සමහර අවස්ථාවලදී යුදමය තත්ත්වයන් ඇති වෙද්දී හොරුබෝ වෙන්න පටන් ගන්නවා. ඒතර සාමාන්‍ය ජනතාවට අන්තිමේට අර යුදමය තත්ත්වයන් යටතේ ප්‍රහාර එල්ලනවා වගේම තමයි මිනිසුන්ට පෞල් කුටුම්බ තුල ඒ හොරුන්ගෙන් ඇති වෙන තත්ත්වයන් වැඩි වෙනවා. ඒතර ඊට අමතරව ඔය කාරණා අස්තුලදී ළමා දූෂණ වෙනවා, ස්ත්‍රී දූෂණ වෙනවා, ළමා අපචාර වෙනවා. දූෂණ වංචා රජයන සමාජයක් ඇති වෙනවා මේ අනාරක්ෂිත තත්ත්වයක් යටතේ. ඊට පස්සේ අපි ගත්තාම අංක 4 විදිහට අපිට කියන්න පුළුවන් මේ තත්ත්වය යටතේදී පැහැදිලි වශයෙන් රටේ සංස්කෘතිය බිඳ වැටෙනවා. රටේ තියෙන ශිෂ්ටාචාරය ප්‍රෞಢත්වය සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා. උදාහරණයක් විදිහට ගත්තාම ඔය එල්ල වෙන බෝම්බ ප්‍රහාර වලින්, මිසයිල ප්‍රහාර වලින් සම්පූර්ණයෙන් ශිෂ්ටාචාරයක් නැසන්න පුළුවන්. ඒ රටේ තියෙන වටිනා ප්‍රෞಢ ඉතිහාසයට උරුමකම් කියන නටබුන් සියල්ල මේ තුලින් විනාශ වෙලා යනවා. ආයේ සංස්කෘතියක් වලලා දාන්න පුළුවන් යුදමය තත්ත්වයකට. ඒකේ සංස්කෘතික විනාශයක් වෙනවා. අවසානට ගත්තාම අංක 5 තමයි රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටෙනවා. ලෝකේ කිසිම යුදමය තත්ත්වයන් තියෙන රටක් ලෝකේ සංවර්ධිත රටල් වෙන්නේ. ලෝකේ සංවර්ධිත රටවල් කියලා කියන්නේ අපි ගත්තාම යුදමය තත්ත්වයෙන් නැති රටවල්. ඒ යුදමය තත්ත්වයෙන් නැති වුණාට පස්සේ තමයි සංවර්ධිත දර්ශක කරා යන්න හැකියාව තියෙන්නේ. ලෝකේ සංවර්ධිත දර්ශක කරා යන්න බෑ කිසිදු යුදමය තත්ත්වයක් පවතින රටකට. යටිතල පහසුකම් ටික බිඳ වැටලා මනුස්ස ඝාතන සිදු වෙද්දී සමාජය අනාරක්ෂිත වෙද්දී ඒ වගේම තමයි රට තුල භයානක ආකාරයෙන් මිනිස් ජීවිත දේපලහානි සිදු වෙද්දී කොහොමද මේ රටේ සංවර්ධනය නංවන්න පුළුවන්? ඒතර යුදමය පවතින තත්ත්වයක රටකට කවදාවත් අනිත් ආයෝජකයෝ ඇවිල්ලා ආයෝජනය කරන්නේ නැහැ. ඉන්න ආයෝජකයෝ ටික පලා යනවා. තමන්ගේ රටේ තියෙන වටිනා සම්පත් ටික නැති වෙනවා. අවසානයේදී සමහරක් වෙලාවට මේ රටවල් යුදමය තත්ත්වයන් වල පසුබිම් පදනම් වන රටවල් අවසානයේදී බලවත් ලෝකීය රාජධානි වල ගැතිකම් කරන රටවල් බවට පත් වෙනවා. ඒතොර ඒ කට්ටියට යුදමය තාක්ෂණය ලබා ගන්න, ආයුධ ලබා ගැනීමට ලෝකේ ප්‍රධාන රටවල් කියන දේවල් කරන්න වෙනවා. ඒතොර ලෝකයේ ඉන්න බලවත්ම රටවල් වල අල්ලි නැට වෙන තත්යකට පත් වෙනවා යුදමය තත්ත්වයන් වලට පත් වෙන රටවල්. ඒතොර මේ තත්ත්වයන් ඇති වෙනවා නම්, මේ තරම් භයානක ගැටලු ඇති වෙනවා නම් ලෝක සාමය ස්ථාපිත කිරීමට අපි කළ යුත්තේ කුමක්ද? එහෙනම් ඔබ ඊළඟට කොටස යටතේ පැහැදිලිව කියන්න ඕනේ. මේ මාතෘකාව යටතේ පැහැදිලිව ඔබ දක්වන්න ඕනේ අනිවාර්යයෙන්ම ලෝක සාමය පවත්වා ගැනීමට ගත යුතු පියවර මොනවාද? අංක 1 ලෝකේ ප්‍රධාන සංවිධාන මේ විදිහ එකතු වෙන්න ඕනේ. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධාන, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ලෝකේ ඉන්න හැම රටක්ම එකතු කරගෙන අවබෝධතා ගිවිසුමක් අත්සන් කළා. ලෝක සාමයට බාධාවක් වන කිසිදු කටයුත්තක් නොකරන්නට රටවල් ලෝකේ සෑම රටවක්ම ඒ අවබෝධතා ගිවිසුම යටතට පත් කරන්න ඕනේ. ඒක හුදෙක්ම පොත් පිංචකට සීමා නොකර, අත්සනකට සීමා නොකර ප්‍රායෝගිකව ජන ජීවිතය තුළ මිනිසුන්ට නිර්මාණය වෙන්න ඉඩහසර වෙන් කරලා දෙන්න. ඒක පළවෙනි දේ. අංක 2 තමයි අපිට කියන්න පුළුවන් නීතියක් තියෙනවා. ඒ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ලෝකයේ තියෙන අධිකරණ ස්වාධීනත්වය කියලා එකක්. රටක තියෙන අධිකරණ ස්වාධීනත්වය කියලා එකක්. එතකොට ලෝකයේ තියෙන මානව හිමිකම් කොමිෂන් සභා ලංකාවට හැමතිස්සෙම කෙලහලහලා බලා ඉන්නේ නැතුව, ලංකාවේ අපි යුද විරුවන් පිළිබඳ විතරක් හොයන්නේ නැතුව, යුදමය තත්ත්වයන් යටතේ ඇතිවෙච්ච දේවල් විතරක් හොයන්නේ නැතුව අනිත් රටවල් වල ඇතිවෙන යුදමය තත්ත්වයන් සමනය කිරීමට කටයුතු කරන්න ඕනේ. එතකොට නීතිය ආධිපත්‍ය, නීතියේ ස්වාධීනත්වය යටතේ ඒ ත්‍රස්තවාදී කටයුතු පතුරවන, යුදමය තත්ත්වයන් ඇති කරන, ඒකට මුල්‍ය ආධාර සම්පාදනය කරන, ඒකට ගාමක බලවේගයක් වන
විශේෂිත පුද්ගලයෝ ඉන්නවා නම් ඒ පුද්ගලයන්ට එරෙහිව සමාගම් ඉන්නවා නම් සමාගම් වලට එරෙහිව ඒ විතරක් නෙවෙයි රටවල් ඉන්නවා නම් රටවල් වලට එරෙහිව කටයුතු කළ යුතුයි. දැඩි නීතිමය පද්ධතියක් ක්‍රියාත්මක කළා මේ ලෝක සාමය පවත්වා ගැනීමේ ප්‍රබල වගකීමක් නීතිය හරහා අපට කිරීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මේකට අධ්‍යාපනය තුලින් යම් කිසි දෙයක් කරන්න පුළුවන්. කුඩා කාලයේ සිට ලෝකේ හැම රටකම අධ්‍යාපන ක්‍රමවේදයට සාමය කියන වචනේ හරියට දාන්න ඕනේ. අපේ බුදුන් වහන්සේ බුද්ධ දේශනාව තුල කියපු නහි වේරාණ වේරාණි වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ කියන සංකල්පය ඒත්තු ගන්නට ඕනේ. ජේසුස් වහන්සේ කියලා තියෙන අනුන්ට ප්‍රේම කරන්න. හරිද? කියන සංකල්පය අපි ඒත්තු ගන්නට ඕනේ. අපි ඊට පස්සේ ඉස්ලාම් ධර්මයේ කියන අනිත් අය ඔබගේ සහෝදරයෝසේ හිතන්න කියන වටිනා ප්‍රකාශය අපි ප්‍රායෝගිකව ඉස්මතු කරන්න මේ විශේෂ නිර්දේශ තුල ඒවා කියලා දෙන්න ඕනේ. ඒ වගේම අර මහත්මා ගාන්ධි කියලා තියෙන විදිහට ඔබට කනට ගැහුවොත් යම් කිසි කෙනෙක් අනිත් කනත් දික් කරන්න කියන සරල සමානාත්මතා සංකල්පය, කාරුණිකත්වයේ සංකල්පය මේ අධ්‍යාපන ක්‍රමවේදයන් තුල හදන්න ඕනේ. භාෂාව තුලින්, ඉතිහාසය තුලින්, සාහිත්‍ය රසවින්දනය තුලින්, ආගම දර්ශනය තුලින් ඒ විෂය නිර්දේශයන් හරහා ලෝකේ ජීවත් වන හැම ළමෙක්ටම කුඩා කාලෙදිම මේ විදිහේ යම් ආකාරයේ ඔවුන්ගේ මනස තුල ආඩ්‍ය ගුණයක්, ආධ්‍යාත්මික ගුණවගාවක් හැදුවොත් අනිවාර්යයෙන්ම කවදාවත් ඒ ළමයි වැඩිමහල් වියටපත් වෙද්දී ඔවුන්ගේ මනස තුළට කුරිරු බව, යුදමය තත්ත්වයේ වාතාවරණයේ කවදාවත් එළඹෙන්නේ නැහැ. අවි අතට වුන් ගන්නෙ නැහැ. මේක පැහැදිලිව අපිට කියන්න පුළුවන්. ඒ වගේම අපිට කියන්න පුළුවන් අංක 4 යටතේදී ජනමාධ්‍ය මේකට ප්‍රබල වගකීමක් දරන්න ඕනේ. ශ්‍රව්‍ය දෘශ්‍ය මුද්‍රිත කියන මාධ්‍ය රටවල් වල යුදමය තත්ත්වයන් පිළිබඳ නිවැරදි තොරතුරු වාර්තාකරණය කරලා මිනිසුන්ට ඒ තුලින් ඇතිවන ජීවිත, දේපල, සමාජ අනාරක්ෂිත තත්ත්වයන් පිළිබඳ විවරණය කරන්න ඕනේ. ඒ වගේම ඒ වගේ ජරා වැඩ කරන යුදමය තත්ත්වයන් පතුරවන කොයි මට්ටමක කොයි ප්‍රබලත්වයෙන් දරන සමාජිකයෙක් වුණත් පුද්ගලයෙක් වුණත් සමාජයට සාමාන්‍ය මිනිසුන්ට නිරාවරණය කළා ඒ පුද්ගලයෝ පිළිබඳ අනිවාර්යෙන් තොරතුරු සම්පාදනය කළ යුතුයි. ඒ පුද්ගලයෝ විවේචනය කරන්න ඕනේ. ඒ වගේම තමයි රටක පැවතිය යුතු සාමයේ තියෙන වැදගත්කම, ඒ සාමයක් තියෙනවන රටේ අපිට අත්පත් කරගන්න පුළුවන් සම්පත්වල ප්‍රවණතාව පිළිබඳ වාර්තාමය වැඩසටහන් නිරූපණය කළා යුදමය තත්ත්වය වෙනසෙන ආකාරයටත් සාමය ස්ථාපිත වන ආකාරයටත් මහජනතාව වුන් ජනවත් කිරීම කළ යුතුයි. ඒ වගේම අපිට කියන්න පුළුවන් මේ රටේ අපේ රටේ ලෝකේ ඉන්න සමාජයේ ඉන්න හැම මිනිස්සෙක්ම ලෝකේ ඉන්න හැම පෘථිවි තලයේ ඉන්න මිනිස් වාසය කරන හැම මිනිහෙක්ටම සමාජ වගකීමක් තියෙනවා ලෝක සාමය ස්ථාපිත කිරීමට. Tamanට පුළුවන් නම් අනිත් කියන මිනිහා කියන දේ පොඩ්ඩක් ශ්‍රවණය කරන්න. අනිත් මිනිහට ඇහුම්කන් දෙන්න. Tamanට ඉවසන් ඉන්න පුළුවන් නම් Tamanට පටු වරමුණු නැතුව තවත් මිනිහෙක්ගේ දුක දැනගෙන ජීවත් වෙන්න පුළුවන්. සාධාරණත්වයේ සාමය සහජීවනයේ යුක්තව Taman කටයුතු කරන්න පුළුවන් නම් අපි ගත්තොත් අපේ පවුල් එකක තුල, ගම තුල, ප්‍රදේශය තුල, ඒ වගේම තමයි දිස්ත්‍රික්කය තුල, පළාත තුල, රට තුල, ලෝකයේ තුල අපිට හොඳ ගමනක් යන්න හැකියාව තියෙනවා. ඔය මොන දේ කිව්වත් අවසානයේට කියපු මානව සමාජය කියන ප්‍රපංචය හරියට නිර්මාණය වුණ නැත්නම් මේ යුදමය තත්ත්වය හැමදාම තියෙනවා. මිනිස්සු තමයි ඉස්ලාම අවබෝධ කරගන්න ඕනේ Tamanට තියෙන නිදහස තියෙන්නේ තව මිනිහෙක්ගේ නහයක වදින දුර ප්‍රමාණයෙන් විතරයි කියලා. වල්බුරු නිදහසක් ප්‍රයෝජනට අරගෙන අනිත් මිනිහව නැසලා උගේ දේවල් ටික අත්පත් කරගෙන Taman මේ ලබා ගන්න දේ මොකක්ද කියන දේ පිළිබඳ මිනිස්සු හොඳට හිතන්න ඕනේ. හිතලා වැඩ කරන්න ඕනේ. ලෝකේ හැම මිනිස්සයම ওই සදාචාර සම්පන්න භාවයෙන් හිතනවනේ. අපිට මේ ලංකාව කියන රට විතරක් නෙවෙයි ලෝකෙම පූර්ණ සාමයෙන් පවතින රටක් බවට පත් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒතර ඔබ මේ රචනාව අවසන් කරන මොහොතේ අනිවාර්යයෙන්ම ඔබ ලියපු කරුණු වල සාරාංශයක් කළා මේ රචනාව අවසන් කරන්න කටයුතු කරන්න. එහිදී ඔබ විශේෂයෙන් කියන්න ඕනේ මිනිස්සුන්ට මිනිස් ජීවිතේ ලැබිලා තියෙන දුර්ලභ අවස්ථාවක් විදිහට. ඒතර බුද්ධ දේශනාව තුල පවා ඇතම් නිකාය ඇතම් සූත්‍රවල පැහැදිලිව දක්වලා තියෙනවා බුද්ධ දේශනාව තුල මිනිසුන්ගේ ජීවිතයේ දුර්ලභ අවස්ථාවක් කියලා. නමුත් දුර්ලභ අවස්ථාවක් ලෙස මිනිස්සු ලබපු මේ ජීවිතය තුල මිනිස්සු කරන අකටයුතුකම් නිසා මිනිසුන්ගේ ජීවිතයේ වටිනාකම මිනිස් ජීවිතයේ තියෙන සැබෑ අර්ථය සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා. ඒ නිසා මේ මිනිස් ජීවිතයට අර්ථයක් එක් කරමින් මිනිසු සැබෑ මිනිසා කියන යථාර්ථය පසක් කරමින් ලෝක සාමය ස්ථාපිත වන විදිහට යුදමය තත්ත්වයන් වැළැක්වෙන විදිහට ඔවුන්ගේ ජීවන රටාව පවත්වාගෙන යා යුතුයි කියලා ඔබට මේ රචනාව අවසන් කිරීමට හැකියාව තියෙනවා. එහෙනම් පුතේ ඔබ මේ කරුණු ටික භාවිතා කරලා ලස්සන රචනාවක් ලියන්න, කාලය කළමනාකරණය කරගන්න, හදාගත්ත ෂෝට් නෝට් එක භාවිතා කරලා નિયમિત වචන ප්‍රමාණයට අනුව රචනාව ලියන්න, කැපීම් අවම කරන්න, ටිපෙට්ස් භාවිතා කිරීමක සපුරා නතර කරන්න. ඒ වගේම හොඳට පැහැදිලිව අත්අකුරු ලොක් කරලා ලියන්න කටයුතු කරන්න. එතකොට අපි අද දවසේදී එහෙනම් මේ රචනා දේශනාව තුලින් කාලීන රචනා සාකච්ඡාව අවසන් කරනවා. එතකොට අපේ YouTube channel එක ඔස්සේ මීටත් වඩා හොඳ කාලීන වශයෙන් වැදගත් මාතෘකා දිනෙන් දින ඔබට ලැබෙනවා. ඔබේ යාළුවන්ටත් මේ පණිවිඩය කියන්න ලංකාවේ ඕනෑම දරුවෙක්ට අපේ YouTube channel එකට subscribe කරලා අපිත් එක්ක වැඩ කටයුතු කරන්න හැකියාව තියෙනවා. එහෙනම්
අපි අද වගේම වැඩ කරන තවත් දිනකදී හමු වීමේ බලාපොරොත්තුෙන් අපේ රචනා දේශනය මේ ආකාරයට නිමා කරනවා. ඔබ සියලු දෙනාට ප්‍රාර්ථනා කරනවා සුබ සතියක්.